අයිබන් දුවේ පුතේ SFTV හස්ත පෙරේරා YouTube channel එකට ඔයාලා ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න හදන්නේ පේපර් එකක් භ්‍රමණ චලිතය පාඩමට අදාළව. පේපර් එක අතරතුර මම සාකච්ඡා කරගෙන යනවා භ්‍රමණ චලිතයට අදාළ තියරි කොටස් සියල්ලම. එහෙමනම් අපි යමු වීඩියෝ එකට. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ කොහොමද තියෙන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ අංශක 5 බෙදීම රේඩියන් 5 බෙදීම 3 අංශක වලින් ලියන්න. එතකොට මේක අපි ත්‍රිකෝණමිතිය පාඩමේදී ඉගෙන ගන්නේ රේඩියන් සහ අංශක අතර තියෙන සම්බන්ධතාවය. රේඩියන් 5 කියන්නේ අංශක 180යි. හැබැයි මේ භ්‍රමණ චලිතයේ පාඩමේ කොටස් වලට මේ රේඩියන් සහ අංශක අතර තියෙන සම්බන්ධතාවය නැතුවම බෑ. ඒ හින්දා මම මේ පරිවර්තනයක් මෙතනට දාලා තියෙනවා. එතකොට මෙතන අහනවා 5 බෙදීම 3ක් කියන්නේ අංශක වලින් කීයද කියලා. එහෙනම් ඔයා දන්නවා රේඩියන් 5 කියන්නේ අංශක 180යි. එහෙනම් 5 බෙදීම 3 කියලා කියන්නේ 180 බෙදීම 3. ඒ කියන්නේ අංශක 60යි. එතකොට පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ අංක 2. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ අංශක 45 රේඩියන් වලින් ලියන්න. එතකොට අංශක 45 රේඩියන් වලින් ලියනකොට අපි දන්නවා අංශක 180ක් කියන්නේ රේඩියන් 5. එහෙනම් පුතේ අංශක 1ක් කියලා කියන්නේ රේඩියන් 5 බෙදීම 180යි. එහෙනම් අංශක අපෙන් අහන්නේ 45ක්. අංශක 45 කියන්නේ 5 යට 180 වැඩි කිරීම 45. එහෙනම් අපිට පුළුවන් 45 ඒවා 4යි 5 බෙදීම 4 කියලා අපිට රේඩියන් වලින් උත්තරයක් ගන්න පුළුවන්. එතකොට දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ අංක 2. තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ කියන්නේ රෝදයක් තත්පර 10කදී රේඩියන් 30ක කෝණික විස්ථාපනයක් ලබා ගනී. කෝණික ප්‍රවේගය සොයන්න. උදේ මේ කෝණික විස්ථාපනයේ කෝණික ප්‍රවේගය අතර තියෙන සම්බන්ධතාවය තමයි මෙතනදී මම බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි දන්නවා v සමානයි s යට t. එහෙනම් කෝණික ප්‍රවේගය ඔමේගා කියන්නේ තීටා යට t. තීටා කියන්නේ කෝණික විස්ථාපනය. එතකොට අපිට පුළුවන් මේකට ආදේශ කරොත් කෝණික විස්ථාපනය කියන්නේ රේඩියන් 30යි. ඒ වගේම කාලය අපිට දීලා තියෙනවා තත්පර 10යි. එහෙනම් අපිට පේනවා මේ දෙන්න බෙදුවාම බිඳුවට බිඳුව කැපිලා ගිහිල්ලා 3යි RADS ඍණ 1. එතකොට තත්පරයට රේඩියන් 3යි තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ. එහෙනම් අංක 3 තුන්වෙනි ප්‍රශ්නේ පිළිතුර ලියාගන්න. උදේ හතරවෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නේ කියන්නේ විදුලි බංකාවක් තත්පර 3කදී වට 3ක් භ්‍රමණය වේ. කෝණික ප්‍රවේගය සොයන්න. අන්න ඔයා දැනගන්න ඕනේ එක වටයක් ගමන් කරනවා කියලා කියන්නේ රේඩියන් වලින් 2.5 ගමන් කරනවා. ඒ කියන්නේ අංශක 360ක්. එහෙමනම් අපි බලන්න ඕනේ මේ අවස්ථාවේදී අර සමීකරණයමයි ඔමේගා සමානයි තීටා යට t කියන සමීකරණයම අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ සමීකරණයේදී අපි තීටා වෙනුවට දාන්න ඕනේ වට 3ක්. එහෙනම් වට 3ක් කියන්නේ 3 වැඩි කිරීම 2.5. මොකද රේඩියන් කරන්න අපි 2.5 වලින් වැඩි කරා. එතකොට බෙදන්න ඕනේ මේ ක්‍රියාවලියට ගිහිලා තියෙනවා කාලය තත්පර 3ක්. එහෙනම් අපි 3ට 3 කැපිලා ගියාම 2.5 කියලා අපිට උත්තරයක් එනවා. එතකොට මෙතන තියෙනවා රේඩියන් වලින් කෝණය, මෙතන තත්පර වලින්. එතකොට උත්තරේ වෙන්නේ රේඩියන් තත්පරයට. තත්පරයට රේඩියන් 2.5 කියලා තමයි අපිට පිළිතුර ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි උත්තරේ විදිහට මේකේ අංක 5 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. පුතේ පස්වෙනි ප්‍රශ්නෙට අපෙන් අහන්නේ තැටියක භ්‍රමණ ශීඝ්‍රතාවය 300යි rpm. මේ rpm කියන එකේදී අපි කතා කරන්නේ revolutions per minute. ඒ කියන්නේ මිනිත්තුවකට භ්‍රමණය වන වට ගණන. වේ නම් කෝණික ප්‍රවේගය සොයන්න. මේක අපි පාවිච්චි කරන්න පුළුවන් අපිට සමීකරණයක් තියෙනවා ඔමේගා සමානයි 2.5 f කියන සමීකරණය.
එතකොට මේ භ්‍රමණ ශීඝ්‍රතාවයත් එක්කයි අපි මේක පාවිච්චි කරන්නේ. එතකොට මේ RPM කියලා තියෙන එක අපිට දීලා තියෙනවා 300යි. එතකොට මේ 300 RPM කියන එක අපි තත්පරයකට වට ප්‍රමාණය බවට පරිවර්තනය කරන්න ඕනේ. මෙන්න මෙතනට ආදේශ කරන්නේ. එහෙමනම් මේ 300 RPM කියන එක අපි බෙදනවා 300 යට 60යි. මේක මිනිත්තුවටනේ. එහෙනම් අපි 60න් බෙදලා අපි ගත්ත තත්පරයකට වට ගණන F කියන එක. එතකොට අපිට පුළුවන් බිඳුවට බිඳුව කැපිලා ගියන 6 වරක් 5යි කියලා ගන්න. 5යි හර්ට්ස් කියලා අපිට පුළුවන් මෙතනට ආදේශ කරගන්න. එහෙනම් අපි මේක මෙතනට දාගත්තාන් පස්සේ ඔමේගා කියන්නේ 2යි 5 වැඩි කිරීම 5. එහෙනම් අපිට එනවා 10යි 5. එතකොට අපිට ඔමේගා වල අගය හොයාගන්න පුළුවන් මෙන්න මේ පරිවර්තනයත් එක්ක. ඔයාලට පේනවා මේ RPM අගය කෙලින්ම මෙතනට ගෙනල්ලා ආදේශ කරන්නේ නැහැ. ඒක අපි ආදේශ කරන්න ඕනේ හර්ට්ස් වලට අරගෙන. එතකොට මේ හර්ට්ස් කියන එක මේක බෙදෙන අවස්ථාව ගැන අපි කතා කරනවා කොහොමද ඒකක සුළු වෙන්නේ කියන එක. එතකොට මෙතන 10/5 කියන එක අපිට එන්නේ තත්පරයට රේඩියන් ඔමේගා වල ඒකකේ. එහෙමනම් මේකට උත්තරේ වෙන්නේ අංක 4. පස්වෙනි ප්‍රශ්නේ උත්තරය අංක 4. පුතේ 6 වෙනි ප්‍රශ්නය අපෙන් අහන්නේ කෝණික ප්‍රවේගයේ තත්පරයට රේඩියන් 30 සිට 80 දක්වා වැඩිවීමට තත්පර 2ක් ගත වූයේ නම් කෝණික ත්වරණය සොයන්න. දැන් අපි දන්නවා A සමානයි V ඍණ U යට T. එහෙනම් කෝණික ත්වරණය ඇල්ෆා කියන එක සමාන වෙන්න ඕනේ ඔමේගා ඍණ ඔමේගා නෝට් බෙදීම T වලට. මම භ්‍රමණ චලිතයේ තියෙන සමීකරණ ටික ඉදිරියේදී අපි කතා කරන්න ඉදිරි ප්‍රශ්නයකදී. එතකොට මෙතන අපි මේ සමීකරණය දැනට පාවිච්චි කරනවා. එතකොට කෝණික ත්වරණය හොයන්නයි අපිට ඕනේ. එහෙනම් ඔමේගා අවසාන කෝණික ප්‍රවේගය 80යි ඍණ ආරම්භක කෝණික ප්‍රවේගය 30යි. මේක RADS ඍණ එකෙන් එන්නේ. කාලය මේ සඳහා ගිහිල්ලා තියෙනවා තත්පර 2ක්. එහෙනම් අපි තත්පර 2 මෙතනට ආදේශ කළා. එහෙනම් අපිට පේනවා 30න් 80න් 30ක් අඩු කරාම 50 යට 2 RADS ඍණ 2. එහෙනම් 25යි RADS ඍණ 2 කියලා අපිට පිළිතුරක් ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්නේ කරන්න අපිට අවශ්‍ය වෙච්ච මෙන්න මේ සූත්‍රය මේ පාඩමේ මම කරගෙන යන මේ කොටසට අදාළ තියරි කොටස් වල සූත්‍ර මම කරගෙන යනවා. ඒ සූත්‍ර වලට පුළුවන් අපි ඛණ්ඩාංග ජ්‍යාමිතිය පාඩමේදී කතා කරා වගේම ෂෝට් නෝට් එකක් විදියට සම්පූර්ණ කරගන්න. ඔයාලට ලොකු උදව්වක් වේවි ඔය ටික එක තැනකට ගත්තාන් පස්සේ. මොකද හේතුව ලේසියෙන්ම සමීකරණ බලන්න එතකොට ඔයාලට පුළුවන්. හරි එහෙනම් උත්තරේ 25යි 5 25යි රේඩියන් තත්පර වර්ගයට. එතකොට 6 වෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ අංක 3. පුතේ ප්‍රශ්නාංක 7 වෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ කෝණික ප්‍රවේගය 900 RPM සිට 1200 RPM දක්වා තත්පර 5ක් ගත වී නම් කෝණික ත්වරණය වන්නේ. එතකොට මේක ප්‍රවේගයෙන් ගමන් කරන ප්‍රවේගයේ ක්‍රමයෙන් වැඩි වෙනවා. හැබැයි අපිට ප්‍රවේගය දීලා තියෙන්නේ මේක ප්‍රවේගයක් විදිහට නෙවෙයි අතරම දීලා තියෙන්නේ භ්‍රමණ ශීඝ්‍රතාවයක් විදිහට. එතකොට අපි මේක ආදේශ කරලා සුළු කරගන්න වෙනවා. එහෙනම් අපිට පුළුවන් මේ ඔමේගා සමානයි 2.5 F කියන සමීකරණයට දාන්න මම මේ 900 කියන එක මුලින්ම හදලා පෙන්නන්නම්. 900 RPM එහෙනම් 2.5 වැඩි කිරීම 900 යට 60. මොකද 60න් බෙදුවේ මෙතන මිනිත්තුවට ගන්න අපිට දීලා තියෙන්නේ තත්පරයකට හදාගන්න. එහෙනම් මම ඒකේ පිළිතුර මෙතන ඉස්සරහෙන් ලියන්නම්. බිඳුවට බිඳුව කැපිලා ගියා. එතකොට 3 වරක් 2යි 3 වරක් 3යි 2ට 2 කැපිලා ගියා. 30යි 5 කියලා අපිට උත්තරයක් ගන්න පුළුවන්. මේක ඔමේගා එන්නේ කෝණික ප්‍රවේගය. ඊළඟට මට දීලා තියෙනවා මේ 1200 කියන අගයක්. මම 1200 කියන අගයක් 2.5 වැඩි කිරීම 1200 බෙදුව 60න් බිඳුවට බිඳුව 6 වරක් 2යි. එතකොට 20 වරක් 2 40යි 5. පුතේ දැන් ඔයාලට පැහැදිලි ඔය අවස්ථා දෙකටම අදාළව අපි ඔමේගා හොයාගෙන තියෙන්නේ. මේ දීලා තියෙන්නේ F. එහෙනම් අපි කෝණික ත්වරණයට යන්න ඔමේගා වල වෙනස ගන්න ඕනේ අවසාන ප්‍රවේගය සහ ආරම්භක ප්‍රවේගයේ අන්තරය කාලයෙන් බෙදන්න.
එහෙනම් අපි සමීකරණයට යනවා ඇල්ෆා සමානයි ඔමේගා ඍණ ඔමේගා නෝට් බෙදීම t. එහෙනම් 40යි ෆයි ඍණ 30යි ෆයි බෙදුවා අපිට පුතේ කාලය දීලා තියෙනවා තත්පර 5ක් ගත වෙලා තියෙනවා. එහෙනම් තත්පර 5න් 40න් 30ක් අඩු කරාම 10යි ෆයි බෙදුව 5න් 2යි ෆයි වෙනවා. එතකොට මේක පිළිතුර වෙන්නේ අංක 3. ප්‍රශ්න අංක 8. 8 වෙනි ප්‍රශ්නේ පුතේ කියන්නේ තත්පරයට රේඩියන් 20ක ප්‍රවේගයෙන් භ්‍රමණය වූ රෝදයක් තත්පර 2කදී 70යි තත්පරයට රේඩියන් දක්වා ප්‍රවේගය වැඩි කරගත්තේ කෝණික ත්වරණය සොයන්න. දැන් මේක අපි කතා කරපු ප්‍රශ්නයක්. මම පළවෙනි කොටසේ හින්දා ලේසියෙන් මේකට එන්න පුළුවන්. එතකොට අපි පාවිච්චි කරනවා 70 ඍණ 20 මේක RADS ඍණ 1 තත්පරයට රේඩියන්. මේක තත්පර 2ක කාලයක් තමයි ගිහිල්ලා තියෙන්නේ. 70න් 20ක් අඩු කරාම 50යි. එතකොට 50 බෙදුවා 2කින් අපිට එනවා RADS ඍණ 2කින්. ඒ කියන්නේ පිළිතුර 25යි RADS ඍණ 2. එතකොට පුතේ 8 වෙනි ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ අංක 5. දැන් අපි ඊළඟට අහන ප්‍රශ්නේ තමයි මේ ක්‍රියාවලියේදී කොච්චර කෝණික විස්ථාපනයකට ගිහිල්ලා තියෙනවද කියන එක. පුතේ මේ කෝණික විස්ථාපනය තීටා කියන එක ගන්න අපිට පුළුවන් සමීකරණ. මම මේ ගැන පොඩ්ඩක් කතා කරගෙන යන්නම් දිගට. අපි රේඛීය චලිතයේදී කතා කරනවා මෙන්න මෙහෙම සමීකරණයක් රේඛීය චලිත සමීකරණවල v සමානයි u ධන at. ඊළඟට අපි කතා කරනවා v වර්ගය සමානයි u වර්ගය ධන 2යි as. ඊළඟට කතා කරනවා s සමානයි ut ධන භාගයයි at වර්ගය. ඊළඟට අපි කතා කරනවා s සමානයි v ධන u බෙදීම 2 වාරයක් t. ඔන්න ඔය සමීකරණ 4 තමයි රේඛීය චලිතයේ තියෙන ප්‍රධාන සමීකරණ 4. එතකොට මේ සමීකරණ වලට අදාළව අපි භ්‍රමණ චලිත සමීකරණ වල ගොඩනගන්න යනවා. එතකොට මතක තියාගන්න මේ භ්‍රමණ චලිත සමීකරණ අපේ සිලබස් එකේ තිබුණා වුණාට රේඛීය චලිතයේ සමීකරණ ඔයාගේ සිලබස් එකේ නැහැ. ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා සමහර ගුරුවරු මේ වගේ සමීකරණ වල ගණන් ගොඩක් හදනවා. මොකද ළමයින්ගේ කාලය නිකම්ම නාස්ති වෙනවා. හැබැයි මතක තියාගන්න ඒවා සිලබස් එකේ අහන්නේ නැහැ. 2019 අවුරුද්දේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණා ප්‍රක්ෂිප්ත කොටසට අදාළ මේ සමීකරණ භාවිතා කරන අවස්ථාවක් පේපර් එකේදී. ඒ 2019 පේපර් එකේදී ඒ ප්‍රශ්න වලට ලකුණු දුන්නේ නැහැ. ලකුණු 20ක් නිකන් දුන්නා මේ සමීකරණ ප්‍රශ්න තෝරගත්ත අයට. ඒ කියන්නේ මේ සමීකරණ භාවිතය අපි දැනගෙන සිටිය යුතු නැහැ. හැබැයි භ්‍රමණ චලිතයට අදාළ සමීකරණ අපි දැනගෙන ඉන්න ඕනේ. අපිට කියලා තියෙනවා ගුරුවත්පතේ භ්‍රමණ චලිතයට අදාළ සරල ගැටලු විසඳීමට දෙන්න. එතකොට මතක තියාගන්න මේ ක්‍රියාවලින් එහා පැත්තේ භ්‍රමණ චලිත සමීකරණ අපි සිලබස් එකේ කතා කරනවා. මම ඒව ලියන්නම්. v වෙනුවට අපි පාවිච්චි කරන්නේ ඔමේගා. ඔමේගා සමානයි ඔමේගා නෝට් ධන ඇල්ෆා t. ඊළඟට v වර්ගය ඔමේගා වර්ගය u වර්ගය ඔමේගා නෝට් වර්ගය ධන 2යි ඇල්ෆා තීටා. s තීටා සමානයි u ඔමේගා නෝට් t ධන භාගයයි ඇල්ෆා t වර්ගය. s තීටා සමානයි v ඔමේගා ධන u ඔමේගා නෝට් යට t 2 වාරයක් t. එතකොට මෙන්න මේ සමීකරණ 4 අපි අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතුයි ගැටළු විසඳීම සඳහා. මේ සමීකරණ 4 අපි දැනගෙන සිටිය යුතු නැහැ. එතකොට මතක තියාගන්න සිලබස් එකේ තියෙන නිවැරදිම අදාළ ක්‍රමවේදය තමයි මේ මම සාකච්ඡා කරේ. අපි අර සමීකරණ 4 භාවිතා කරන ගැටළු කීපයකට යන්නයි දැන් ඔය හදන්නේ. එහෙමනම් මේ දැන් මම කතා කරපු කෝණික විස්ථාපනය හොයන ගැටලුව පුතේ මේ සමීකරණ වලට අදාළ ප්‍රශ්නයක්. අපි එහෙමනම් 9 වෙනි ප්‍රශ්නෙට යමු. 9 වෙනි ප්‍රශ්නේ අහන්නේ පුතේ ඒ ක්‍රියාවලියට අදාළ කෝණික විස්ථාපනය කොහොමද කියලා.
දැන් අපිට මෙතන කෝණික විස්ථාපනය කියන්නේ තීටානේ. අපිට ගානේ දීලා තියෙන 8 වෙනි MCQ ප්‍රශ්නේ මේ ආරම්භක සහ අවසාන ප්‍රවේග මොනවද කියන එක. එහෙමනම් අපිට පුළුවන් ඔමේගා ධන ඔමේගා නෝට් බෙදීම 2 වාරයක් t සමීකරණය දාන්න. ආරම්භයේදී අපිට කියලා තියෙනවා 20යි. අවසානයේදී අපිට කියලා තියෙනවා 70යි. මේ දෙක මාරුණාට ප්‍රශ්නයක් නැහැ. මේ සමීකරණ දෙපැත්තම එකින්දා 70 ධන 20 කියලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. බෙදීම 2 වාරයක් අපිට මේකෙදි කාලය විදියට දීලා තියෙන්නේ තත්පර 2යි. එහෙනම් අපිට පුළුවන් ආදේශ කරන්න 2ට 2 කපලා දාන්න. එතකොට 90යි රේඩියන් කියලා අපිට උත්තරයක් මේකෙදි ගන්න පුළුවන්. උදේ කෝණික විස්ථාපනයට අදාළ ඔයාට එන්නේ අංක 1 පිළිතුර රේඩියන් 90යි. 10 වෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ භ්‍රමණීය වූ වට ගණන සොයන්න. දැන් මේ වට ගණන හොයන්න අපිට පුළුවන් මේ අපි 90යි රේඩියන් කියලා දන්නවනේ පුතේ මේ මුළු විස්ථාපනේ. එහෙනම් වට ගණන හොයන්න අපි මොකද කරන්නේ? 2යි 5 වලින් මේ ප්‍රමාණය බෙදනවා. එතකොට ඔයාලට කියනවා මේ ගානේ විශේෂයෙන්ම 5 සඳහා ගන්න 3 ඉලක්කම. එතකොට ගානේ දීලා තියෙන අගේ අපිට ආදේශ කරන්න 3 වරක් 3යි 32න් බෙදුවාම 15යි කියලා අපිට එනවා. එතකොට මේක වට 15ක් වෙනවා. එහෙනම් අපිට 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ගන්න පුළුවන් අංක 2 විදියට. ප්‍රශ්න අංක 11. පුතේ 11 වෙනි ප්‍රශ්නේ කියන්නේ රෝදයක් තත්පරයට රේඩියන් 5ක ප්‍රවේගයෙන් තත්පර 20ක් භ්‍රමණය වේ. කෝණික ත්වරණය තත්පර වර්ගයට රේඩියන් 1ක් නම් කෝණික විස්ථාපනය සොයන්න. දැන් මේක චලිත සමීකරණ ආශ්‍රිත ගැටලුවක්. එතකොට අපිට පුළුවන් මේකට t සමානයි ඔමේගා නෝට් t ධන භාගයයි ඇල්ෆා t වර්ගය කියන සමීකරණය ආදේශ කරන්න. එතකොට ඔමේගා නෝට් කියන එක අපි ආදේශ කරනවා ආරම්භක ප්‍රවේගය. එතකොට ආරම්භයේදී මෙයා ගිහිල්ලා තියෙන්නේ 5යි රේඩියන් තත්පරයට. එහෙනම් 5 වැඩි කරා 20න් කාලය තත්පර 20යි. එතකොට මේකට එකතු කරනවා භාගය වාරයක් ඇල්ෆා කියන්නේ 1යි වැඩි කරා t වර්ගය විස්ථාපනය. එතකොට අපි කෝණික විස්ථාපනය හොයන්න තියෙන්නේ. එහෙනම් අපි 20 වර්ගයෙන් මේක වැඩි කරනවා 20 වරක් 20. ආයි බලන්න ඔමේගා නෝට් අපිට දීලා තියෙන්නේ 5. ඊළඟට කාලය තත්පර 20යි. ඊළඟට ධන භාගයයි ඇල්ෆා විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් 1 වාරයක් t වර්ගය කියන්නේ 20 වරක් 20. දැන් ඔයාලට පේනවා 20 වරක් 5 කියන්නේ 100යි. ඒකට එකතු කරනවා 2ට 2 කැපිලා ගියාම මෙතන 2යි බිංදුවයි බිංදුවයි. ඒ කියන්නේ 200යි. එතකොට පුතේ අපිට පුළුවන් උත්තරයක් ගන්න 100යි 200යි එකතු කරාම 300යි රේඩියන් කියලා. එතකොට ප්‍රශ්නාංක 11 පිළිතුර වෙන්නේ අංක 3 300යි උත්තරේ. පුතේ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 12. 12 වෙනි ප්‍රශ්නේ කියන්නේ 6යි 5 RAD S ශ්‍රේණියක ප්‍රවේගයෙන් භ්‍රමණය වන වස්තුවක ආවර්ත කාලය සොයන්න. එහෙනම් අපිට ඔමේගා දීලා තියෙනවා කැපිටල් T හොයන්නයි ඕනේ. පුතේ මේ ආවර්ත කාලය කියලා කියන්නේ එක ආවර්තයක් සම්පූර්ණ වටයක් ගමන් කරන්න ගත වෙන කාලය. එහෙනම් අපි මේකට අදාළ සමීකරණයේ විදියට ගන්න පුළුවන් T සමානයි 2යි 5 යට ඔමේගා. එහෙනම් අපිට පුළුවන් T සමාන වෙන්නේ 2යි 5 යට ඔමේගා අපිට දීලා තියෙනවා 6යි 5. එහෙනම් කැපිලා ගියා 1යි දෙවරක් 3යි 1යට 3 කියන්නේ 0.3යි 3යි. එතකොට අපිට දීලා තියෙන පිළිතුර වල වඩාත්ම නිවැරදි පිළිතුර විදියට අපිට අංක 2 ගන්න පුළුවන්. එහෙනම් 12 වෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ පුතේ අංක 2. පුතේ 13 වෙනි ප්‍රශ්නය 13 වෙනි ප්‍රශ්නේදී කියන්නේ ආවර්තිතා කාලය තත්පර 2ක් වූ වස්තුවක භ්‍රමණ සංඛ්‍යාතය සොයන්න. දැන් ආවර්තිතා කාලයත් එක්ක භ්‍රමණ සංඛ්‍යාතය ප්‍රශ්නයකදී අපි දෙපැත්ත සමීකරණය තමයි f සමානයි 1යට t. මේක අනිත් පැත්තට ලියන්නත් පුළුවන් t සමානයි 1යට f.
එතකොට අපෙන් අහන්නේ භ්‍රමණ සංඛ්‍යාතයනේ. එහෙනම් භ්‍රමණ සංඛ්‍යාතය අපිට ආවර්ත කාලයත් එක්ක පුළුවන් පාවිච්චි කරන්න. එහෙනම් මේ සමීකරණයට දැම්මොත් f කියන එක සමානයි 1ට තත්පර 2යි භ්‍රමණ ආවර්ත කාලය. එතකොට එහෙනම් 1ට 2යි. ඒ කියන්නේ 0.5යි හර්ට්ස් කියලා තමයි අපිට උත්තරයක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් 13 වෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ අංක 4 0.5. පුතේ 14 වෙනි ප්‍රශ්නය 14 වෙනි ප්‍රශ්නේ කියන්නේ භ්‍රමණ සංඛ්‍යාතයේ හර්ට්ස් 6ක් වූ වස්තුවක කෝණික ප්‍රවේගය සොයන්න. එහෙනම් අන්න කෝණික ප්‍රවේගයත් එක්ක භ්‍රමණ සංඛ්‍යාතයේ සම්බන්ධයක් මේ සමීකරණ මීට ඉස්සෙල්ලා ලිව්වා ඔමේගා සමානයි 2πf. එහෙනම් අපිට දීලා තියෙනවා 2π වැඩි කිරීම f වලට අපිට ආදේශ කරන්න පුළුවන් 6. එහෙමනම් 6 වරක් 2 12π RADS ඍණ 1 කියලා අපිට උත්තරයක් ගන්න පුළුවන්. 14 වෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ අංක 5 12යි 5. පුතේ අපි අන්තිම ප්‍රශ්නේ 15 වෙනි ප්‍රශ්නයට අරය මීටර් 5ක් වූ පැටියක් 4යි RADS ඍණ 1 කෝණික ප්‍රවේගයකින් ගමන් කරන විට එහි කෙළවර ස්පර්ශීය ප්‍රවේගය වනුයේ. එතකොට මෙතනදී අපි පාවිච්චි කරනවා ස්පර්ශීය ප්‍රවේගය සහ කෝණික ප්‍රවේගය අතර තියෙන සම්බන්ධය. v සමානයි r ඔමේගා. එතකොට ඔයාලට පුළුවන් මේ සමීකරණයේ r වල අගය අපිට දීලා තියෙනවා මීටර් 5යි. ඔමේගා වල අගය අපිට දීලා තියෙනවා 4යි. RADS ඍණ 1. එහෙනම් අපි ආදේශ කරොත් 5 වරක් 4 20යි ms ඍණ 1 කියලා අපිට උත්තරයක් ගන්න පුළුවන්. එහෙමනම් ස්පර්ශීය ප්‍රවේගය වෙන්නේ 20 පිළිතුරාංක 1. දුවේ පුතේ මම මේ වගේ වීඩියෝස් ගොඩක් මේ channel එකේ කරනවා. ඕගලන්ට පුළුවන් මේ channel එක subscribe කරලා තියාගත්තොත් ඒ වගේම එහා පැත්තේ තියෙන bell button එකත් එබුවොත් අපේ වීඩියෝස් ඉක්මනට ඔයා ගාවට ගෙන්න ගන්න. එහෙමනම් දැන්ම channel එක subscribe කරන්න. ඒ වගේම අපි මේ වගේ වීඩියෝස් වලට අදාළ කරන link ඒ වගේම මම papers කරන ඒවා මොනවද? online මම දෙන papers මොනවද? ඒ ඔක්කොම මගේ Telegram group එකකට දාලා link වෙන වෙනම මම තියලා තියෙන්නේ. ඔයාලට පුළුවන් පරණ මම කරපු papers මොනවද කියලා බලන්න. ඒව ගන්න මේ පහළ description එකේ තියෙන ඒ link වලට ගිහිල්ලා ඒ groups වලට එකතු වෙන්න. ඒ වගේම ඔයාලට ඉදිරියේදී කරන්න අවශ්‍යයි කියලා මේ වගේ හිතන මොනවා හරි පාඩමක් තියෙනවා නම් ඒ පාඩමට අදාළ තොරතුරු මොනවද මොන කොටස්ද ඔයාලට අමාරු කියන එක මගේ Telegram මම දාලා තියෙනවා group එකේ form එකක්. ඒ link එක මම පල්ලෙහා description එකේත් අද දාන්නම්. ඒ description එකේ තියෙන form එක ඔයාලට පුළුවන් online fill කරන්න. ඒ fill කරලා ඒ form එකේ තියෙන කරුණු වල මට වැඩිපුරම ඉල්ලුම් කරන පාඩම වැඩියෙන්ම ළමයින්ට අමාරුයි කියන කොටස තමයි මම ඊළඟට ගේන්නේ. භ්‍රමණ චලිතයේ කොටසත් ළමයි ගොඩාක් ඉල්ලලා තිබුණා. ඒ හින්දා මම මේ පාඩමට දාලා වීඩියෝ එක අද ගෙනාවේ. ඒ වගේම මේ වීඩියෝ එක share කරන්න, යාළුවන්ටත් ඔයාගේ බලන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාගේ මොනවා හරි අදහස් තියෙනවා නම් ඒ අදහස් පහලින් කමෙන්ට් කරන්න. එහෙමනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.